ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම් සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घ मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා තිලෝඅග බුදු පියා දෙසූ බණ අසන්නට අවසර තියෙනවා දෙවිඳුනි වඩින්නට කාලය එළඹ ඇත බුදු බණ කියන්නට දෙවියොත් වඩීවාද බණ අසන්නට දෙවියොත් වඩීවාද බණ අසන්නට බුදු සරණ වේවා සඳහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුම් සරණින් ජයම වේවා සාදු 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 සද්ධාවන්ත වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අද
අපි මේ සූදානම් වෙන්නේ අපගේ දහම් සෙවන ධර්මදේශනා මාලාවේ සාමාන්‍ය සුපුරුදු විලාසයට වඩා තරමක් වෙනස් වූ ධර්ම දේශනාවක් සමග සම්බන්ධ වෙන්න. එසේ මා පැවසුවේ අද දවසේ විශේෂ ඉල්ලීමකට පරිදි අපේ සාම්ප්‍රදායික වශයෙන් අපි පවත්වගෙන ආපු දේශනා රටාව ඉක්මවා දහම් කරුණු පෙළ ගැස්වීමක් ඔස්සේ වැඩසටහනින් වැඩසටහන පුංචි කොටස් විස්තර කිරීමක් තමයි සිදු කළේ. අද දවසේ අපි එක්තරා ධර්ම කොට්ටාසයක් සාකච්ඡාවට ගන්නවා. ඒ ධර්ම කොට්ටාසය අද දවසේ සාකච්ඡාවෙන් අවසන් වෙන විදිහට මේ විශේෂිත ඉල්ලීමට අනුකූලව ඒ දායකත්වයේ දරන්නා වූ පින්නතුන්ගේ අරමුණු ඉටු වෙන පරිදි අපි මේ ධර්ම දේශනාව සිදු කරන්නට කල්පනා කළා. ඉතින් පින්නතුනි, ඒ සඳහා මා අද දවසේ මාතෘකා වශයෙන් තබා ගන්නවා පුංචි සූත්‍රයක කොටස් ටිකක් එකතු කරගෙන මේ බාල බව සහ පණ්ඩිත බව කියන්නේ කොයි විදිහේ දෙයක්ද කියලා විග්‍රහ කර ගන්නට. අපි අහලා තියෙනවා වචන දෙකක්, බාලයා ඒ වගේම පණ්ඩිතයා. අපි මේ වචන භාවිතා කරන්නේ මොන වගේ තැන්වලදීද? ඒත් බුද්ධ දේශනාවට අනුව මේ බාල බව කියන්නේ කුමක්ද? පණ්ඩිතකම කියලා කියන්නේ මොකක්ද? මට හිතෙන විදිහට පින්වතුනි, අපේ සාමාන්‍ය ජන ජීවිතයේ තුල තියෙන දැක්ම තමයි බාලයා කිව්වත් හොඳ දෙයකට කියන වචනයක් නෙවෙයි. හොඳයි කියන වචනේ නෙවෙයි. අනේ ඒ මිනිස්සු හරි පණ්ඩිතයි කිව්වත් ඒ කියන්නේත් ඒ මිනිස්සු හොඳයි කියන එක නෙවෙයි. එතකොට නරක පැත්තක්, නරක බවක්, අඩුපාඩු සහිත බවක් පෙන්වා දෙන්න තමයි මේ වචන දෙකම අපේ භාවිතය තුල තියෙන්නේ. අමෝ ওই මිනිස්යාගේ තියෙන පණ්ඩිතකම කතා කරන්න පුළුවන්ගේ පණ්ඩිතයිනේ හරියට කියලා අපි කියන්නේ අන්‍යයන්ට ඇහුම්කන් නොදී තමන්ගේ මතයම ඉස්මතු කරගන්න දඟලන අයට කියන නමක් හැටියට තමයි පණ්ඩිතයා පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා අපේ ජන වහරේ ඒවට ප්‍රස්තාව පිළිලු පවා යම් ප්‍රකාශන පවා හැදිලා තියෙනවා. පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියනවා. ඒවා එකතු වෙලා තියෙන්නේ ඒවා අයගේ අතර තිබිච්ච මතය පණ්ඩිතයා කියන වචනය වරදවා ඒ අය භාවිතයට ගත්තු නිසා. ඒ වගේම බාලයා කියන වචනේ පාවිච්චි කරනවා අපි මේ වයසින් බාලවීම, ජීවිතයේ අත්දැකීම් වලින් මොහුකුරා නොගිය අයට වයසින් වැඩිමහල් නොවුන අයට මේ බාල ළමුන් කියලා, බාලාය කියලා කතා කරනවා. ඒ වගේම කුලයෙන් උසස් නොවිච්ච අයටත් බාල අය කියලා පාවිච්චි කරනවා. එතකොට කුලයෙන්, නිලයෙන්, බලයෙන් මේ වගේ පහත් මට්ටමට වයසින් මේ වගේ පහත් මට්ටමට හඳුන්වන්න පාවිච්චි කරපු වචනයක් තමයි බාල කියලා අපේ අර්ථකථනයේ තියෙන්නේ. ඒ වගේම පණ්ඩිත කියන වචනේ තියෙන්නේ ඒ බාල කියන අයගෙනුත් බාල නොවන උසස් කියන අයගෙනුත් යම්කිසි
නන්දෙඩවීමක්. තොර තෝංචියක් නැතුව තමන්ගේ මතයේ ඉස්පතු කරගන්න දොඩවන ලක්ෂණයක් තියෙනවා. අන්න ඒට තමයි අපි කියලා තියෙන්නේ මේ අපේ භාවිතය තුළ පණ්ඩිත කියන වචන. නමුත් පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියටත් පෙනී සිටින්න උත්සාහ කරනවා. මිනිසුන් ඉදිරියෙත් අපි පෙනී සිටිනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දූපුතුන් කියලා. ඒ වගේම මේ සබාදහමටත් අපි පෙනී සිටින්නේ අපි බුද්ධ ශ්‍රාවක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය ලැබූ බුදුරජාණන් වහන්සේ සරණ යන ශ්‍රාවක දූපුතුන් හැටියට. එහෙමනම් බුද්ධ ශාසනය තුළ මේ බාල බවත් පණ්ඩිත බවත් විග්‍රහ වෙන විදිහ අපි දැන හැඳිනගෙන නැත්නම් අපිට ඔය කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය පවා අහිමි වෙන්න කටයුතු සැලසෙනවා. ඒ නිසා ඒ බුද්ධ ශාසනයට මනාව පැමිණීම පිණිස බුද්ධ ශාසනය තුළ මනාව පිහිටීම පිණිස තමන්ගේ හදවතේ බුදු සසුන පිහිටවා ගැනීම පිණිස බුද්ධ ශාසනය තුළ අපි ස්ථාපිත වීම පිණිස අපිට දවසක කියන්න පුළුවන් වෙන්න ඕන. ස්වාගතං ඉමන් සද්දම්මන්ති. අපි මේ ධර්මයට මනාකොට පැමුණුන පිරිසක් කියලා. අපේ දෘෂ්ටිය පාරිශුද්ධව පිහිටවගත්තු දෘෂ්ටියක් කියලා. ඒ කියන්නේ අපි සම්මාදිට්ඨියෙන් යුක්තයි කියලා කියන්න පුළුවන් වෙන්නේ මේ සම්බුද්ධ ශාසනයට අපේ පැමිණීම මනාකොට සිදු වුණොත්. ඒ බුද්ධ ශාසනය තුළට පැමිණීම මනාකොට සිදු වුණේ නැත්නම් එහි පිහිටා සිටීමද විය නොහැකි දෙයක්. විවිධ කරුණු කාරණා මත හදිසියේ ඇතිවෙන ශෝක වියවුල් දිහා බලද්දි යම් යම් මොහොතකට අපිට බුද්ධ ශාසනය බොහෝ වටිනාසේ පෙනෙන්න පුළුවන්. ඒ හේතුවෙන් කෙනෙක් බුද්ධ ශාසනික කටයුතු වශයෙන් මේ දවස්වල මිනිස් අපේ ජනවාරේ හඳුන්වන දාන පින්කම් වෙන්න පුළුවන්, සීල පින්කම් වෙන්න පුළුවන්, භාවනා වැඩසටහන් වලට වෙන්න පුළුවන්, සති භාවනාවකට වෙන්න පුළුවන්, මාසික භාවනා වැඩසටහනකට වෙන්න පුළුවන් අපි යයි. එහෙත් අපේ අර දුක තුනී වෙනකොට ජීවිතේ සාමාන්‍යකරණයකට ආයමත් පැමිණෙනකොට අර පපුවේ තිබිච්ච වේදනාව තුනී වෙලා යනකොට ආයමත් අපිට ඒ බුද්ධ ශාසනික කටයුතු කියන ඒවා අත්‍යවශ්‍යම නොවන දේවල් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. පින්නතුනේ එය බුද්ධ ශාසනයට මනාකොට පැමිණීමක් කියලා කියන්න බෑ. අවස්ථානුකූලව බුද්ධ ශාසනික වශයෙන් පෙනෙන කටයුතු ටිකකට යම්කිසි සම්බන්ධතාවයක් හදාගත්තට අපිට ඒක ස්ථාවරව මේ වැඩපිළිවෙලේ ඉන්න බෑ. ඒ තමයි මේ මාර්ගයට අපේ සිත බැසගෙන නැහැ. මාර්ගය තුල මනාකොට පිහිටලා නැහැ. ඒකට හේතු වෙච්ච කාරණාව අපි හොයලා බැලුවාම බාහිර හේතු නෙවෙයි මේකට තියෙන්නේ. ධර්මයට පැමිණීම මනාකොට සිද්ධ වෙලා නැහැ. සිද්ධ වෙලා නම් ඒ මාර්ගය තුල සිත බැස ගැනීම සිද්ධ වෙනවා. මාර්ගය තුල සිත බැස ගන්නවා කියන්නේ මාර්ගය තුල මනාකොට සිත පිහිටනවා. සිතේ මාර්ගාංග මනාකොට පිහිටනවා. මේ සියල්ල සිද්ධ වෙන්න සැබෑ ප්‍රායෝගික වැඩසටහනක් අත්‍යවශ්‍යමයි. ඒ හුදු ප්‍රදර්ශනාත්මක කටයුත්තකින් කවදාවත් කවර ආකාරයකින්වත් සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. ඉතින් ඒ නිසා පින්වතුනි අපි මේ බුද්ධ ශාසනයට මනාකොට පැමිණීම පිණිස අනිවාර්යෙන්ම අපි තුල බාල ලක්ෂණ තියාගෙන බෑ. සැබෑ විදිහට බාල බවින් තුරන් වීමට බුද්ධ ශාසනය දේශනා කරන වචනේ තමයි පණ්ඩිත බව කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ තිබෙන්නේ බාලයෙක් වෙන්න එපා. පණ්ඩිතයෙක් වෙන්න කියලා. බාල ලක්ෂණ වලින් මිදිලා පණ්ඩිත බවක් පිණිස අනුශාසනාවක් තමයි අපිට බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. ඒ අනුව අපි උත්සාහ කරමු අද පුංචි කරුණු කාරණා ටිකක් මේ දේශනාව ඇසුරු කරගෙන තේරුම් ගන්න. මම මේ සාකච්ඡාවට බඳුන් කරන දේශනාව අන්තර්ගත වෙන්නේ
අංගුත්තර නිකායට අයිති උතුම් පොත් වහන්සේගේ. එහි ටික නිපාතයේ සඳහන් වෙනවා මේ බාල සහ පණ්ඩිත බව විග්‍රහ කරන සූත්‍ර කොටසක්. එහි සඳහන් වෙනවා පින්වතුනි මේ දවස්වල මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමේ අනේපිඩු සිටුතුමාගේ ආරාමයේ බව. ඒකන් සමයම් භගවා සාවත්තියම් විහෙරති. ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේසි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා. භික්ඛවෝති පින්වත් මහණෙනි කියලා. බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම්. ඒ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියලා පිළිතුරු දුන්නා. භගවා ඒතද වෝච. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ මේ දේශනාව සිදු කළා. මොකද්ද දේශනාව? මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා. යානි කානීචි භික්ඛවේ බයානි uppajjanti. පින්වත් මහණෙනි යම්කිසි බියක් මේ ලෝකේ උපදිනවා නම් මොකද්ද කියන්නේ? යානි කානීචි භික්ඛවේ බයානි uppajjanti. යම් ආකාරයේ කිසියම් වූ බයක් මේ ලෝකේ උපදිනවා නම් සබ්බානිතානි ඒ හැම භයක්ම බාලතෝ uppajjanti. බාලයාටයි උපදින්නේ කියනවා. ඔන්න දැන් බලන්න බාලයාගේ ලක්ෂණ මේ කියන්නේ. ඒ හැම බයක්ම උපදින්නේ කාටද? බාලයාටයි. මේ ලෝකේ දැන් අපි මේ දවස්වල පවතින මේ ව්‍යසනකාරී තත්ත්වයේ හමුවේ විශේෂයෙන් මේ උද්ගත වෙලා තිබෙන වසංගත සමය නිසා මිනිස්සු භීතියට පත් වෙලා නැහැ කියන්න බෑ. මිනිස්සුන්ගේ හිතවල බය තියෙනවා. රෝග වැළඳේවිද කියන බය තියෙනවා. ඒ රෝග වලින් මැරෙයිද කියන බය තියෙනවා. ඒ වගේම මැරෙන්න මිනිස්සු අතරේ බයක් තියෙනවා. කොහේ උපදීවිද කියන බය තියෙනවා. මැරෙනවා කියන එක සමහර වෙලාවට මේ හුස්ම හිර වෙනකොට ඒ වගේම විවිධ අපහසුකම් වලින් ජීවිතේ පීඩාවට පත් වෙන මිනිස්සුන්ට ඒ මරණ බය දැනෙනවා. මැරෙනවාමයි කියන එක දැනෙනවා. ඒගොල්ලන්ට එතනදී ඇති වෙන බය තමයි අනේ මං කොහේ උපදීවිද කියන බය එනවා. ඒ නිසා අමනුෂ්‍ය ලෝකයක යාවිද කියන බය එනවා. එතකොට මෙතන රෝග වැළඳේවිද කියන භීතිය තියෙනවා. මරණය සම්බන්ධ භීතිය තියෙනවා. ඒ වගේම තියෙනවා මොකද්ද පින්වතුනි? දුගතියක අමනුෂ්‍ය ලෝකයක යයිද කියන අමනුෂ්‍ය භීතිය තියෙනවා. මනුස්ස නොවේවිද මනුෂ්‍ය ලෝකෙට එන්න බැරි වේවිද කියන භීතිය තමයි අමනුෂ්‍ය බිය කියන්නේ. එතකොට මනුෂ්‍ය දිව්‍ය ආදී උසස් ආත්ම භාවයකට එන්න බැරි වෙනොත් මං මොකද වෙන්නේ කියලා එන බයත් එක්ක ඒ අමනුෂ්‍ය භීතිය එනවා. එතකොට ඒ නිසා පින්වතුනි මේ බය උපදින්නේ කාටද කියලා විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ. යම් කිසි බයක් කිව්වහම ඔය බයවලට අයිති හැම බයක්ම. එතකොට එක දේවල් ආරක්ෂා කරගන්න බිය. අපිට පැහැදිලිව තියෙනවා මරණ බිය ඇතුලේ. මැරෙන්න කැමති නැති බිය හැදෙන්නේ විවිධ දේවල් දාලා යන්න බැරි බිය නිසානේ. රෝග වීම ගැන බයක් ඇති වෙන්නේ තියෙන වැඩ කටයුතු අතපසු වීම සම්බන්ධයෙන් තියෙන බිය නිසානේ. තේරුණාද? එතකොට අර ඇතුලේ තියෙන සියුම් බිය ගණනාවක් නියෝජනය කරනවා මේ ප්‍රධාන බය තුන විසින්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කාරණාව. මට මතක හැටියට දවසක් සතුල්ලපායක දෙවි දේවතාවුරු පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මේ වගේ ගාථාවක් කියනවා. උපනීයති ජීවිතමප්පමායු. ස්වාමීනි මේ ජීවිතයට තියෙන්නේ බොහෝම අල්ප ආයුෂයක් මප්පමායු. ඒකත් වේගෙන් ගෙවිලා යන උපනීයති. ජීවිතයක තිබෙන මේ ඊතා අල්ප වූ ආයුෂය ඊතා වේගෙන් ගෙවිලා යනවා. ජරූප නීතස්ස නසන්තිතානා. මේ ජරාව මරණාදී කොට පවතින තුන් ආකාර වූ බිය ඉදිරියේදී නසන්තිතානා හැංගිලා බේරෙන්න තැනක් නැහැ ස්වාමීනි. බලන්න ඇත්තටම දැන් මේ වෙලාවේ
මම ලෙඩ වෙන්නේ නැහැ කියලා හැංගිලා බේරෙන්න තැනක් නැහැ. ඒ වගේම මට මැරෙන්න බෑ කියලා ලෙඩ වෙච්ච අයට හැංගිලා බේරෙන්න තැනක් නැහැ. මරණයට පත් වෙන අයට මම දුගතිය යන්නේ නැහැ කියලා අමනුෂ්‍ය ලෝකයකට යන්නේ නැහැ කියලා හැංගිලා බේරෙන්න තැනක් නැහැ. ඒ නිසා සාමාන්‍ය මිනිස්සයා ගැන මේ කතා කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට එහෙම හැංගිලා බේරෙන්න තැනක් නැහැ. නසන්තිතාන. ඒ නිසා ඒ තුන් ආකාර බිය දකින ඒතම් භයං මරණේ පෙක්කමානෝ මරණය අපේක්ෂාවෙන් ඉන්න වෙන මරණය බලාපොරොත්තුවෙන් ඉන්න වෙන ඔය තුන් ආකාර බිය දකින කෙනාට මොකද්ද කියන්නේ? අර දෙවිවරු කියනවා පුඤ්ඤාහි කෛරාත සුඛවාහිනීති. ජීවිතයට සැපසැලසෙන පින් දහම් කරගන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ මේ ධර්ම දාණය ඔබ වෙත තිලින කරන්නට ඉදිරිපත් වී සිටින පින්වත් දායකත්වයේ දරන ඒ පින්නතුන් විසින් ඒ ජීවිතයට සැපසැලසෙන පින් දහම් අතරේ දාන පින්කම් බොහොමයක් කරගන්න අතරේ ඒ දාන පින්කම් වල සැබෑම වටිනාකම වඩාත් අර්ථවත් භාවයේ පිණිස කටයුතු කරද්දී අයට දැනෙන්න ගන්න ලැබෙනවා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. මේ සියලු දාන අතරින් ධර්ම දානය බොහොම අග්‍ර බව. ඒ නිසා මේ අය ඒ අයට ලැබුණු සංගරුවනේ අවවාද අනුශාසනා පරිදි උතුම් ධර්ම දානයක තමන්ගේ මේ දායකත්වය පිහිටවන්න කටයුතු කරනවා. ඒ අනුව අද දවසේ මේ අනුග්‍රහය සිදු කරමින් මේ ධර්ම දානය ඔබ වෙත ගෙනෙන්නේ. ඒ නිසා ජීවිතයට සැපසැලසෙන පින් දහම් කරගන්න ඕන මේ බය දකින්න කෙනා ජීවිතයට බය දකින්න කෙනා. ඒක හරි. ඒක කාගේ ප්‍රකාශයක්ද? ඒ දෙවි දේවතා උන්වහන්සේලාගේ ප්‍රකාශයක්. මොකද ඒගොල්ලෝ ජීවිතයට සැපසැලසෙන දේ සලසගත්තු නිසා, එකතු කරගත්තු නිසා මේ මනුෂ්‍යාදී ජීවිතවල තියෙන බයෙන් තුරන් වෙලා දිව්‍ය සැප සම්පත් ලබන තැනකට ගිහින් ඉපදිලා තියෙනවා. ඉතින් ඒක වැරදි දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේත් අනුමත කරනවා. ඒක හරි දෙවිය. නමුත් මා කියන දේත් පොඩ්ඩක් අහන්නකෝ කියනවා. අහලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ කියූ කතා ඇත්ත. මොනවාද? උපනීයති ජීවිතමප්පමාශු. ජීවිතය කියන්නේ අල්ප ආයුෂයක් තමයි. ඒක සහතික ඇත්ත. ඒ වගේම ඒක වේගයෙන් ගෙවිලත් යනවා. මේ දවල් රෑ ගෙවිලා යනකොට මේ ජීවිතේත් ගෙවිලා යනවා. එතකොට ඒ වගේ අවස්ථාවක තමයි අපිත් ඉන්නේ. එනිසා වේගවත් ආයුෂයේ ගෙවී යන යුගයක වේගවත්ව ජීවත් වෙන්න තියෙන කාල පරිච්ඡේදයේ අඩු වී යන යුගයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආයුෂයේ වේගයෙන් ගෙවිලා යන ස්වභාවය සත්‍ය. ඒ වගේම ඔබ පෙන්වූ මේ ජරා මරණ ආදී බය ඉදිරියේදී හැංගිලා බේරෙන්න තැනක් නැහැ. ජරූප නීතස්ස න සම්තිතානා. න සම්තිතානා කියලා සම්ති කියන්නේ ඇත, තානා කියන්නේ තැනක්, ඇත තැනක්, න කියලා මුලින් යෙදිච්ච නිසා නැත කියන අර්ථය යනවා මේවට සයල්ල. තැනක් නැත. එතකොට පාලි ඉගෙන ගන්න වේලාවක් නෙවෙයි අපිට. හොඳයි ඉගෙනගෙන සාකච්ඡා කරගෙන යන්න තිබුණා නම් නසන්තිතානා කියලා කියන්නේ තැනක් නැත. මොකේදද? ජරාවෙන්, මරණයෙන්, අමනුෂ්‍ය ගති වලට පත් වෙන එකෙන් බේරිලා හැංගිලා රැකවරණයකට පත් වෙන්න තැනක් නැහැ. සාමාන්‍ය ක්‍රමවේද තුල ඒක නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒවා සියල්ල සත්‍යයි. ජරූප නීතස්ස නසන්තිතාන. නිසා ඒතම් බයම් මරණේ පෙක්කමානෝ. මේ මරණය ඉදිරියේදී මේ තියෙන බය දකින්න කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුඤ්ඤායි කෛරාත සුඛවාහිනීති කියන කතාවට වඩා ඉහළින් යමක්. ඒ තමයි ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝති. ඒ කියන්නේ පින්වතුනි මේ ශාන්ත පදය අපේක්ෂා කරගෙන ඉඳගෙන මේ ශාන්ත පදයේ අපේක්ෂාවෙන්
ලෝක ආමිසයට තියෙනවා නම් යම්කිසි ඇල්මක් ගිජුකමක් ඒ අත්හරින්ට. ලෝකාමිසම් පජහි ප්‍රහාණය කරන්න. ලෝකාමිසයත් එක්ක තියෙන මේ ඇල්ම ආශාව ගිජුකම ක්‍රමානුකූලව අයින් කරගත යුතුයි. මොකටද සාන්ත පදේ අපේක්ෂා කරග. මොකද සාන්ත පදේ කියන්නේ ඒ අමා මහා නිවන නම් වූ සැනසීමටයි කියන්නේ සාන්ත පදේ කියලා. ඒ අමා මහා නිවන නම් වූ සාන්ත පදේ අපේක්ෂා කරගන්න කෙනා පින්දහම් එකතු කර ගැනීම බුදුරජාණන් වහන්සේ අනුමත කළා. දෙවිවරුන්ගේ ප්‍රකාශය පරිදි එය ප්‍රතික්ෂේප කළේ නැහැ. හැබැයි එතනින් නවතින්න කියලා බුද්ධ අනුශාසනාව සීමා වෙලා නැහැ. ඒ කොයි තරම් දේ කළත් මෙන්න මේ කටයුත්ත තමයි බුදුරජාණන් වහන්සේගේ නිවැරදි අනුශාසනාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ තමයි ලෝකයට තියෙන ඇල්ම, බැඳීම, ආශාව, රාගය, ඒ වගේම දැඩි ලෝභයක් එක්ක ඇතිවෙන ගිජු බව අපිට අතහරින්ට වෙනවා. ඉතින් මේ දේශනාව තුලත් සඳහන් වෙනවා ඒ වගේ අනුශාසනාවක්. එහෙම නැත්නම් අපිට අර බයෙන් නිදහස් වෙන්න බෑ. පින්දහම් කරගත්ත පමණින්ම බය ඉතිරි වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ යානි කානීචි භික්ඛවේ භයානි uppajjanti. සබ්බේතානි යම් කිසි බයක් මේ ලෝකේ කිසියම් ආකාරයකින් උපදිනවා නම් සබ්බානිතානි ඒ සියලු බය බාලතෝ uppajjanti. බාල බව නිසා උපදින්නක්මයි. බාලයාට උපදින දෙයක්. නෝ පණ්ඩිතෝ පණ්ඩිතයට නම් එහෙම වෙන්නේ නැහැ කියනවා. ඒ බය පණ්ඩිතයින්ට උපදින්නේ නැති බවයි ප්‍රකාශ කරන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යේකේචි උපද්දවා uppajjanti. යම් කිසි උපද්‍රවයක් මේ ලෝකේ හට ගන්නවා නම් යම් කිසි කෙනෙකුට කිසියම් වූ උපද්‍රවයක් ඇති වෙනවා නම් ඒ සියලු උපද්‍රව සබ්බේතේ ඒ හැම උපද්‍රවයක්ම බාලතෝ uppajjanti. බාලයාටමයි උපදින්නේ. නෝ පණ්ඩිතෝ පණ්ඩිතයාට කිසි උපද්‍රවයක් නැහැ. උවදුරක් නැහැ. පණ්ඩිතයාට කිසිම උවදුරක් සිද්ධ වෙන්නේ නැහැ. බලන්න කොච්චර ආශ්චර්යයිද කියලා පණ්ඩිත බව කියන එක. එතකොට නන්දොඩවන පණ්ඩිතකම කියන්නේ අපේ අඳුනගත්තු පණ්ඩිතකම. බුද්ධ ශාසනයේ තියෙන පණ්ඩිත බව කියන්නේ නන්දොඩවන ඔයේ අර ටෝකටිව් ස්වභාවය නෙවෙයි. ඔය අර කියන්නේ වාචාලකමකටත් අපි කියනවානේ සමහර අය අපේ ජීවිතවල ඔය කියනවානේ වාචාලකම වැඩි කෙනාට පණ්ඩිතයා කියනවා. ඒ සඳහා කියන එකක් නෙවෙයි. පණ්ඩිතයා තුල තියෙන වාචාල නෙවෙයි. වාචා තියෙනව නැත්තේ නැහැ. කතා නොකර බොම්බගෙන ඉන්න එකකම පණ්ඩිතක්කමක් කියලා හිතන අය ඉන්නවා. එයද නෙවෙයි. වැඩි කතා නැහැ. ඔය සද්ද නැතුව පාඩු වෙන කතාවට එන්නේ නැහැ වැඩි. ඒ නිසා හරි පණ්ඩිතයි කියලා මනින අයත් තියෙනවා. ඉතින් ඒ කට අරින දවසට තමයි තේරෙන්නේ ඒගොල්ලන්ගේ මොන විදිහේ පණ්ඩිතකමක්ද බාලකමක්ද තියෙන්නේ. ඒ නිසා තමන්ගේ බාල බව වසා ගැනීමට කෙනෙක් කතා නොකර ඉන්න පුළුවන්. එහෙනම් කතා නොකර ඉන්න හේතුවෙන් අපිට පණ්ඩිතෙක් කියන්නත් බෑ. වැඩි කතාව කරන හේතුවෙන් පණ්ඩිතෙක් කියන්නත් බෑ. ඒ නිසා මේ පණ්ඩිත බව අපිට එහෙම මනින්න තේරෙන්නේ නැහැ. අපිට විශේෂ වෙලා නැහැ. ඒක අපේ විශේෂ තුල නැහැ ඒක. ඒ නිසා ඒක බුද්ධ විශේෂ තුල පවතින ධර්මයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් අපිට දේශනා කළ පරිදි ඒ විශේෂ අපි හදාරන්න. එතකොට මේ හදාරන විශේෂ කොටසේ අපිට බුදුරජාණන් වහන්සේ උගන්වනවා මේ අපිට දෙන දැනුම ඔස්සේ කවුද බාලයා කවුද පණ්ඩිතයා කියලා. ඒ පණ්ඩිතයා තුල තියෙන ලක්ෂණය තමයි කිසි උවදුරක් එයාට නැහැ. එහෙනම් කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. කිසිම උවදුරක් නැහැ එයාගේ ජීවිතේට. ඒ වගේම දේශනා කරනවා යේකේචි උපසග්ගා uppajjanti. මේ ලෝකේ යම් කිසි කරදරයක් තියෙනවා නම් මිනිස්සුන්ට ඒ හැම කරදරයක්ම සබ්බේතේ බාලතෝ uppajjanti. බාලයාටමයි මේ හැම කරදරයක් වෙන්නේ. මේ එන හැම කරදරයක්ම විපතක්ම උවදුරක්ම
බයක්ම කාටද උපදින්නේ? බාලයාටමයි. නෝ පණ්ඩිතෝ, පණ්ඩිතයාට කිසිම කරදරයක් නැහැ. එතකොට බලන්න මේක මොන තරම් ආශ්චර්යවත් වූ ස්වභාවයක්ද මේ පණ්ඩිත භාවය කියන්නේ. ඒ නිසා මේ වරදවා මේ වචනේ මින් ඉදිරියට පාවිච්චි කරන්න එපා. කටමත දොදවන්නා වූ අයට අපි පාවිච්චි කරන්න යන්න හොඳ නෑ මේ පණ්ඩිත කියන වචනේ. මොකද මේක බුද්ධ භාෂිතයකින් ආපු වචනයක් පින්වතුනි. අපි දන්නවා මෙහෙම පාවිච්චි කරන වචන කීපයක්ම අපේ වචන මාලාවේ තියෙනවා. ඒ මිනිස්සු හරි ලෝකෝත්තරයෝ. මේ ලෝකයෙන් ඈතර වෙච්ච උත්තමයන්ට පාවිච්චි කරන ලෝකෝත්තර වචනයත් අපි මේ බාල මිනිස්සුන්ට පාවිච්චි කරන්න යොදාගත්තා. ඊළඟට මට නම් පෙන්වන්න බෑ. මට අරහං කියනවා. මේ අරහං ගුණය ලෝකෝත්තර මාර්ගඥාන තුල දකින්න ලැබෙන උතා උත්තරීතර ගුණස්කන්ධයකින් එකක්. අපි පාවිච්චි කරනවා ඒ වුණාට. මේවා එහෙම ගෞරවයෙන් භාවිතා කරනකොට පින්වතුනි අපි කෙසේනම් ධර්මයක් අවබෝධ කරගන්නද? මොකද්ද අපිට ධර්මයේ පිළිබඳව තියෙන ගෞරවය? මොකද්ද අපිට ධර්මයේ පිළිබඳව තියෙන ප්‍රසාදය? අපි දන්නේවත් නැතුව අපේ හිතවල ධර්මයේ කෙරෙහි අප්‍රසාද ජනක ස්වභාවයකින් මේ වචන දකින්නවනේ. ඒ නිසා බුද්ධ භාෂිත අඳුනා ගන්න ඕනේ. දුබ්භාෂිත සුභාෂිත කියලා කොටස් දෙකකට මේ වචන බෙදන්න පුළුවන්. ඒ දුබ්භාෂිත වචන කොටට දාන්න එපා පින්වතුනි මේ සුභාෂිත වූ දහම් වචන. ඒ නිසා ඔබත් මමත් මේ සංසාරේ ආවේ මේවා නොදන්නාකම නිසා. මේවට ගෞරවයක් අපි තුල ඇති නොවිච්ච නිසා. ඒ නිසා මේ ගැඹුරට අපි පඬිත බව අධ්‍යයනය කරන කොටස හරීම ගැඹුරු කොටසක් පින්වතුනි. ඒක මේ එක දේශනාවක මම හිතන්නේ අපිට අධ්‍යයනය කරලා අවසන් කරන්න පුළුවන් කියලා. වචන ටික කියවලා අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. ඒවා බොහොම ගැඹුරට අපි අධ්‍යයනය කළ යුතුයි. මම මේ දේශනාව තුළ ඔබට අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පඬිත බව කියන්නේ කොයිතරම් උත්තරීතර තත්වයක්ද කියන කාරණා. ඒ පඬිත බවට පැමිණීම පිණිස කුමක් කළ යුතුද ස්වාමීනි කියලා අහනවා නම් ඒකට උත්තරේ දීර්ඝ උත්තරයක්. විස්තරාත්මකයි. ඒ වගේම හරිම සත්‍ය ධර්මයක් එක්ක පවතිනක්මයි. ඒ නිසා බොරුවත් එක්ක ඒ ධර්ම අපි තුල උපද්දවන්න බෑ. ඒ නිසා මේ බාල බව කියන්නේ බොරුවට බැඳිච්ච එකක්. බාල බව කියන්නේ සිහින එක්ක බැඳිච්ච දෙයක්. සිහිනයක අතරමං වෙන කතාවක් තමයි මේ බාල බවත් එක්ක තියෙන්නේ. සිහිනකින් රැවටිලා සොම්නසින් අපි එක් වෙලා ඉඳීවි එකත් එක්ක. නමුත් සියලු දේ අහිමි වෙනකොට බලන්න වෙන දේ අද සමාජයේට බලන්න සිද්ධ වෙන දේ මොකද්ද කියලා මොන තරම් හැඬීම් වැළපීම් ශෝක කිරීම බිය ගැනීම මේවා පිළිලද කියලා. තැති ගැනීම නේ නොයෙක් ආකාරයේ කරදර බවට පත් වෙලා ජීවිත කියන්නේ එකම කරදරයක් වෙලාද? එහෙනම් පඬිත බව කෝ අපේ? අපි සූත්‍ර කරුණු දන්නවා, ධර්ම කරුණු දන්නවා, අර ධර්ම කරුණු දන්නවා, මේ ධර්ම කරුණු දන්නවා කීවාට අපේ පඬිත බව මෝරලා නැහැනේ පින්වතුනි. ඒ නිසා දැනුම තුලත් පඬිතයෝ බිහි වෙනවා කියන්න බෑ සම්පූර්ණ දැනුමක් තිබූ පමණින්ම. පඬිත බව ඊට වඩා ගැඹුරට ගිය ධර්මයක්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවේ තියෙන්නේ මේ බාල බව ඉක්මවා පඬිතෙක්ම වෙන්න කියලා. ඉතින් අපි තවදුරටත් අධ්‍යයනය කරලා බලමු. මේ සියලු කරදර විපත් පැමිණෙන්නේ බාලයාට මිසක පඬිතයාට නෙවෙයි කිව්වා. එතකොට පින්වතුනි මේක පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අවස්ථාවේ උදාහරණයක් පැහැදිලි කරනවා. මොකද්ද මෙන්න මේ උදාහරණය? සෙය්‍යතාපි භික්ඛවේ නලාගාරෝවා තින්නාගාරෝවා අග්ගිමුක්කෝ කූටාගාරානිපි දහති උල්ලිත්තාවලිත්තානි නිවාතානි පුස්සිතග්ගලානි පීත වාතාපානානි. සද්ධාවන්ත පින්වතුනි මේක කියා දෙනවා එක්තරා ගේයක් ගැන. මේ ගේ හදලා තියෙන්නේ මේ විදිහටයි කියනවා. නලාගාරාවා. ඒ කියන්නේ නල අගාරෝවා. නල කියලා කියනවා පින්වතුනි මේ
බටලී වලට බාලා තියෙනව නේද? උණගස් විශේෂයක් තියෙන බටගස් කියලා. අන්නේ බටලී වලින් හදපු අගාර කියලා කියනවා ගේකට. නලාගාරෝවා කියලා කියන්නේ එහෙනම් ඒ බටලී වලින් කරන ලද ගේකට. ඒ වගේම තින්නාගාරෝවා තින කියලා කියනවා තනකොළවලට. ඔය ලොකු තනකොළ තියෙන්නේ. ඒ තනකොළ එකතු කරලා තියලා හදපු ගෙයක් තමයි තනකොළ වලින් කරන ලද ගේ කියන්නේ. ඒකට කියනවා තිනාගාරෝවා. හැබැයි මේකේ කියනවා අග්ගිමුක්කෝ. අග්ගිමුක්කෝ කියන්නේ ගිනි ඇවිලගෙනලු තියෙන. මේ ගෙට ගිනි අරන්. මේක හදලා තියෙන ගේ ස්වභාවයේ තියෙන කූටාගාරානිපි. මේ ගේ හැඩතලය කියන්නේ පැති 4ක් හරි පැති 8ක් හරි තියෙනවා මුදුන් වහලේ මුදුනක් සහිතයි. ඒ මුදුන එක කණුවකින් ඉස්සිලා ඒ කණුවේ පිහිටලා තියෙනවා මේ කැණි මඩල කියලා එකක්. උඩ මුදුන. ඒ කැණි මඩලට යා කරපු ලී වලින් සම්බන්ධ වෙලා පැති 4ක් හෝ 8ක් හෝ තියෙන විදිහට සකස් වෙච්ච ගේකට තමයි කියන්නේ කූටාගාරා. විශාලා මහනුවර ඔබ අහලා ඇති කූටාගාර ශාලාව කියලා. එතකොට කූටයක් වගේ කියලා කියන්නේ කූටය කියලා කියන්නේ ඒ වගේ එකක්. මුදුනක් සහිත පැති කීපයකින් යුක්ත ගයක් මේ හදලා තියෙනවා. මේක ගිනි අරන් තියෙනවා. එතකොට මේකේ ගේ හදලා තියෙන තව ස්වරූපයක් තියෙනවා. මොකද්ද? මේකේ පෙන්නනවා උල්ලිත්තා වලිත්තානි කියලා එකක් පෙන්නනවා. ඒ තමයි මේ උල්ලිත්ත කියලා කියන්නේත් පින්වතුනි මතු පිටින් යමක් තවරන ලද කියන අදහස. අවලිත්ත කියලා කියන්නේත් ඒ තවරනවා කියන අදහසම තමයි දෙක සම්බන්ධ වෙද්දි මේක කියන්නේ හොඳට මේ හුණු ගාලා ලස්සනට පිළියම් කරලා තියෙනවා ගේ. දැන් පේන්නේ නැහැ ඇතුලේ මොනවද හදලා තියෙන ගේ හදලා තියෙන්නේ මොනවයින්ද කියලා පේන්නේ නැති වෙන්න මතු පිට ලස්සනට හුණු පිළියම් කරලා තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. එතකොට පේන්නේ නැහැ මොනවයින්ද තනකොළ වලින් කරලාද එහෙම නැත්නම් මේක උණු පතුරු වලින් කරලාද කියලා පේන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේකේ ඊළඟට කියනවා මොකද්ද? නිවාතාන. හුලං නොවදින විදිහට හොඳට සකස් කරලා තියෙනවා. වාතානි කියන්නේ වාතයේ ඇතුළත් වෙන විදිහට වාතයේ හොඳට එන විදිහට. මේකේ නිවාතානි කියලා කියන්නේ වාතයේ ඇතුළට එන්නේ නැති වෙන්න හොඳට සකස් කරලා තියෙනවා කියන අදහස තමයි නිවාතානි කියලා කියන්නේ. හොඳට ඒකට අදාළව කවුළු යොදලා තියෙනවා. ඒ වගේම කියනවා පුසිතග්ගලානි. අග්ගලානි කියලා කියනවා මෙතන අගුළු අර හොඳට දොරවල් වලට අගුළු දාන්න පුළුවන් විදිහේ දොර කවුළු තියෙනවා මේකේ. දොර අගුළු හොඳට යොදලා තියෙන්නේ වහලා දාන්න පුළුවන් කෙනෙකුට. හුලං වදින්න වහන්න පුළුවන්. ඊගාවට කියනවා පිහිත වාතපාතානි. මනාව වහන ලද කවුළු තියෙන්නේ. හුලං නොවදින විදිහට වහන ලද කවුළු තියෙන්නේ. එතකොට ඇතුළට හුලන් ටිකක්වත් එහෙම වදින්න නැතුව තියද්දිත් මේ ගේ ගිනි ගන්නවා. හොඳට ආරක්ෂා කරලා තියෙන අපේන විදිහට දැන් මේ කියද්දි. ඔන්න එලි මහනේ ඇවිලෙන දෙයක් නම් හුළඟ නිසා දහණය වෙනවා කිය හැකියි. පිච්චෙනවා කිය හැකියි. නමුත් මේකට හුලං කවුළු තිබුණට ඒව වහලා තියෙනවා හොඳට. ඊගාවට ඇතුළට හුලං එන්නේ නැහැ නම් ඇතුළේ ඒ වුණාට මේ ගින්නෙන් ඇවිලෙන එක නවත්තන්න බෑ කියනවා. ඒ වගේ පින්වතුනි අපි පින් කරගෙන තියෙනවා. පිනෙන් අපේ ජීවිතයත් එක්ක හොඳ තත්වයක ඉන්නවා. අපි හොඳයි. මනුස්සයින්ට හොඳයි. මනුස්සයොත් එක්ක හොඳින් ඉන්නවා. අපිට හොඳට මිනිස්සු එක්කලා ඇසුරු කරද්දි ගුණධර්ම ටිකක් තියෙනවා. ඒ හැම දෙයක්ම කොච්චර තිබුණත් අර තියෙන හොඳ ලක්ෂණ ටිකක් ගේ ඇතුලේ පෙන්නවා වගේ අපේ ජීවිතවලත් යම්කිසි ගුණධර්ම ටිකක් හොඳ දේවල් ටිකක් තියෙනවා. ඒ වුණාට මේ ගේ හැදිලා තියෙන්නේ
බාල දේවල් වලින් බටලි කියන්නේ ගඩොල් වගේ ඒ වගේ මේ සිමෙන්ති ගඩොල් මැටි ගඩොල් මේ වගේ තව මොනවා හරි ඒවට ගැලපෙන දේවල් වගේ ඉතා හොඳයි කියන තත්ත්වයේ දේවල් නෙවෙයි. මේ වටපිටාවෙන් හොඳට පිළිසකර කරලා සුණු පිළියම් කරලා ලස්සන කරගෙන තිබුණට ඇතුළ හැදිලා තියෙන්නේ ගින්නට ඇවිලෙන්න පුළුවන් දේවල්. ඒ වගේ තමයි ජීවිතයේ පිළිබඳව අපි බාහිරින් මේ ලස්සනට පින්කම් ටිකක් කරගෙන හිටියත් බුදුරජාණන් වහන්සේ දන්නවා ඒකයි අර දෙවිවරුන්ටත් උපදෙස් දෙන්නේ. මං කියන දේ ටිකක් අහන්න. මේකේ පින්දහම් එපා නෙවෙයි. ලස්සනට ජීවත් වෙන්න පින දහම කරගෙන ලස්සනට ජීවත් වෙන්න. හැබැයි ජීවිතේ හැදිලා තියෙන්නේ බාල ලක්ෂණ වලින් නම් බාල බව කියන එකෙන් නම් අර බාහිර කරන කියන දේ තුලින් අපි පඬිත වෙන්න උත්සාහ කළාට ඇතුළ නිර්මාණය වෙලා තියෙන අපේ චිත්ත සංතානයේ හදවත නිර්මාණය වෙලා තියෙන්නේ හදවතේ තියෙන අවබෝධය තියෙන්නේ බාල තැනක නම් අපේ පඬිත බව තුලින් නිර්මාණය වෙච්ච ජීවිතයක් නෙවෙයි නම් මේක අර ගේ ගිනි ගන්නවා වගේම තමයි අපිට බය එනවා අපිට උපද්‍රව වෙනවා අපිට කරදර වෙනවා බලන්න සමහර අයගේ ප්‍රකාශන මෙහෙමයි තියෙන්නේ හාමුදුරුවනේ මං පුදුම වීරියක් කරනවා මේ ධර්මයේ හැසිරෙන්න. හාමුදුරුවනේ මං හරියට පින්ට ලැබී. හාමුදුරුවනේ මං පින්දහම් කරන්නේ හරි පුදුම විදිහට. අනේ හාමුදුරුවනේ පින් කරන හින්දාමද මන් දන්නේ නැහැ. පුදුම කරදර ගොඩක් ජීවිතේට එන්නේ. හරිම කරදර. පිනක් කරන්න ගියොත් පුදුමාකාර විදිහේ කරදර ගොඩක් මගේ ජීවිතේට එනවා. ඉතින් හාමුදුරුවනේ වෙලාවකට පුදුම හිතෙනවා ඇයි මේ ධර්මයට ලැබි මිනිස්සුන්ට මේ තරම් කරදර විපත් එන්නේ කියලා. මට හදා ගන්න බෑ. අනේ ඇයි හාමුදුරුවනේ කියලා අපෙන් අහන වෙලාවල් තියෙනවා. බලන්න සමාජගත විශාල අර්බුදයක් ප්‍රශ්නයක්. අද ලංකාවේ සමහර වෙලාවට ලංකාවෙන් විදේශගතව ගිහිල්ලා විවිධ සේවා කටයුතු කරන අය අතර ඉන්නවා ඔය අම්මලා මව්වරු ඉන්නවා යම් කිසි අයගේ රැකියාවක් උදෙසා විදේශ නිවෙස්වල ගිහිල්ලා පදිංචි වෙලා විවිධ වැඩ කටයුතු කරන අතරතුරේ ඉතින් බුදුන් වඳින්න උත්සාහ කරනවා පිරිත් ටිකක් අහන්න උත්සාහ කරනවා ජීවිතේ ධර්මානුකූල ගෙවන්න පුංචි භාවනාවක් කරගන්න ලොකු වීරියක් ගන්නවා මේවා දැනගන්නකොට මේ අන්‍යාගමික පිරිස් මොකද කරන්නේ ඉතින් ඒකේවා කියනවා දැන් විවේක තිබුණොත් මෙයා ඒ වැඩ කරනවානේ එම නිසා විවේකයක් ඇති නොවන විදිහට විවිධ වැඩ පවරනවා එතකොට මෙයාට දැනෙනවනේ කරදර වැඩි වෙනවා මට කියලා. විපත්ති වැඩි වෙනවා මට කියලා. උවදුරු හරියට. ඉතින් බයයි ජීවිතේට එතකොට යා. ඒ නිසා ධර්මයේ හැසිරෙන්නේ නැතුව විනෝදකාමීව ඉන්න අයට කෝ එක කරදරයක්වත් නැහැ. එක විපතක්වත් නැහැ. මෙහෙම සංසන්දනාත්මකව බලනවා. ඉතින් පින්වතුනි ඒකට හේතුව අමනාප විය යුතු නැහැ. මේ සත්‍ය පිළිගන්න වෙන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන සත්‍යයක් නම් ඒක කියන මාත් එක්ක උරණ වීමෙන් තේරුමක් නැහැ. මොකද හාමුදුරුවරුන්ගෙන් වුණත් අපි බලාපොරොත්තු වෙන්නේ අපි හොඳයි කියන එක නැවත නැවත කියන්න ස්වාමීනි කියලා. ඒ නිසා එහෙම අදහසකට මේ ධර්මයේ කියන්න නෙවෙයි අපි උත්සාහ කරන්නේ. අද මේ දායකත්වයේ දරන පින්වතුන් තම තමන්ගේ ගුණ වර්ණාව නෙවෙයි කියන්න උත්සාහ කරන්නේ. සැබෑම ධර්මය අපිට පවසන්න ස්වාමීනි. සැබෑම දහමක් එක්ක ජීවිතේ එකතු වෙලා අපට අපේ ඥාතීන්ට මේ බියජනක මොහොතේ මේ බය තුරන් කරන ධර්මයක් අපිට ඕනේ. මේ උපද්‍රව බහුල වෙලාවේ මේ උපද්‍රව වලින් මිදෙන ධර්මයක් අපිට දෙන්න. කරදර වැඩි හාමුදුරුවනේ කරදර වලින් නික්මෙන්න පුළුවන් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ධර්මයක් අපිට කියා දෙන්න. එයයි ඉල්ලීම. ඒ ඇරෙන්න අපිට අපේ පුරාජේරුවෙන් වැඩක් නැහැ. ඒ පුරාජේරුව නෙවෙයි වැදගත්. ඒ නිසා මේ පින්වත් අයගේ දායකත්වයේ පරිදි අද දවසේ මේ මාතෘකාව වූ ධර්ම කොට්ටාසය හොඳට හිතට අවධාරණය කරගන්න. මොකද්ද ධර්ම කොට්ටාසේ ධර්ම කරුණ? දැන් ඇවිලෙන ගේකට උපමා තියලා තියෙන්නේ අපේ ජීවිතේ. ගේ හැදිලා තියෙන්නේ මොන වගේන්ද?
බටලි වලින් තනකොළ වලින් වගේ ගින්නට හිත කර දේවල් වලින් උනොත් විසිතුරු කිරීම, ලස්සන කිරීම, ආවරණය කිරීම කොච්චර කළා. විසිතුරු කිරීම, ලස්සන කිරීම මෙතන පෙන්නනවා වචන කීපයකින්නේ. ඒ තමයි මේ උල්ලිත්තාවලිත්තානි. හොඳට සුණු පිළියම් කරලා ඇතුළත් එහෙමයි පිටත් එහෙමයි කියන එක. ඒ වගේම ආවරණය කිරීම පෙන්නනවා නිවාතානි, පුස්සිතග්ගලානි, පිහිත වාතපානානි කියන වචන වලින් පෙන්නන්නේ ජීවිතයේ කොච්චර ආවරණයකට පත් කරලා තියෙනවද? හුලං වදින්න විදියට. ඒ වගේ අපේ ජීවිතෙත් අපි විවිධාකාර ආවරණයන් සලසා ගන්න උත්සාහ කරાવી. ජීවිත ආවරණ අපි ජීවිත ආවරණ කරගන්න උත්සාහ කරනවා. ජීවිත රක්ෂණ කරනවා. ඉන්ෂුරන්ස් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නන දහමත් එක්ක බලන්න පින්වතුනි මේ ලෝකේ භෞතිකව අපිට ඉන්ෂුරන්ස් එකක් තියේද? අපේ ජීවිතේට ආරක්ෂාවක් තිබෙයිද? ඔය ඉන්ෂුරන්ස්, ජීවිත රක්ෂණ හැම දෙයක්ම අපේ වියවුලකින් පස්සේ, අපේ ජීවිත අවසානයකින් පස්සේ ඉන්නා කෙනෙකුට නම් ලැබෙයි. ඒයින් සමුගෙන අපේ ජීවිතයේ ඊළඟ ආත්ම භාවයක් කරා යන කෙනෙකුට එතෙන්ට ලැබෙනවද උක? එතකොට අන්න එතනදී අර දෙවිවරු කියපු දේ යම් මට්ටමක සාධාරණයි. අපි කරගත්තොත් පිනක්, අපි එකතු කරගත්තොත් පුණ්‍ය කුසල ධර්ම ටිකක්, ඒක අපිට යම් කිසි ආකාරයක උපකාරයක් වෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ දේ ප්‍රතික්ෂේප කළේ නැහැ. හැබැයි උන්වහන්සේ ඊට වඩා දෙයක් එකතු කළා. මොකද්ද? පුඤ්ඤායි කෛරාත සුඛ වාහිනීති කියන දේට අනුමත කරලා ජීවිතයට සැපසැලසෙන පින්දහම් බොහෝ වටිනවා. ඒක හරි. ඒ වගේම ලෝකාමි සම්පජහේ සම්තිපෙක්කෝති. සාන්ත පදය, අමා මහ නිර්වාණය අපේක්ෂා කරගෙන මොකද්ද කරන්න කියන්නේ? මේ ලෝකයට තියෙන ආමිෂය අයින් කරන්න. එතකොට මේ ලෝකය පිළිබඳව තියෙන ආකල්පය තමයි පින්වතුනි මේ පඬිත බවත් ඒ වගේම බාල බවත් අපි තුල ගොඩනගන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ භික්කවේ සප්පටි බයෝ බාලෝ. ඒ නිසා මානෙන්නි බාලයා කියලා කියන්නේ බය සහිතයි. බය සහිත කෙනෙක් තමයි සප්පටි බයෝ. බය සහිතයි. නමුත් අපටි බයෝ පඬිතෝ. පඬිතයා කියලා කියන්නේ බය නැති කෙනෙක්. ස උපද්දවෝ බාලෝ. උපද්‍රව සහිතවයි බාලයා ඉන්නේ. අනුපද්දවෝ පඬිතෝ. උපද්‍රවයක් නැතුවයි පඬිතයා ඉන්නේ. පඬිත බව කියලා කියන්නේ උපද්‍රව නැති තැන. ඒ වගේම ස උපසග්ගෝ බාලෝ. කරදර ගොඩයි බාලයත්. අනුපසග්ගෝ පඬිතෝ. පඬිතයට මේ කරදර කිසිවක් නැහැ. නත්ති භික්කවේ පඬිතෝ භයං. පඬිතයට මේ බයක් නැහැ. නත්ති පඬිතෝ උපද්දවෝ. පඬිතයට මේ උපද්‍රවයක් නැහැ. නත්ති පඬිතෝ උපසග්ගෝ. ඒ වගේම පඬිතයට කරදර නැහැ. බලන්න බය නැති, උපද්‍රව නැති, කරදර නැති ජීවිතයක් අපේ අපේක්ෂාව. හැබැයි අපි විවිධ දේවල් වලින් පඬිත වීමේදී පඬිත වීමේ පියවරක් තියෙනවා. පින්දහම් කරගන්න එක එක්තරා මට්ටමක බාල බව දුරු කිරීමක් තමයි. හැබැයි ඒ වුණාට මතු පිට ලස්සන වෙන පඬිතකමක් ඒක. වටපිටාව ලස්සන වෙන පඬිතකමක්. දුස්සීල දේවල්, නරක දේවල් ජීවිතයට ගලප ගන්න එන්න දෙන්නේ නැති ලස්සන වීමක් ඒක. අර අපිට පෙන්නපු අර ස්වභාවය නේද? ගේක ස්වභාවය ආරක්ෂා සහිත කරගෙන තියෙනවා. නරක දේවල් ජීවිතයට හමාගෙන ඉන්න දෙන්නේ නැහැ. ජීවිතේ බොහොම ලස්සනටත් ගෙවනවා අපි. ඒ වුණාට බලන්න මේක උපද්දවපු ජීවිතේ උපද්දවන, නඩත්තු කරන අපේ අවබෝධය පිහිටලා තියෙන්නේ බාල ලක්ෂණයක. ඒ නිසා එය ප්‍රමාණවත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට තස්මාතිය භික්කවේ ඒවන් සික්කිතබ්බං. ඒ නිසා මහණෙනි ඔබ මේ විදිහට හික්මෙන්න. කොහොමද?
යේහි තීනි ධම්මේහි සමන්නාගතෝ බාලෝ වේදිතබ්බෝ. මේ තුන් ආකාර ධර්මයන්ගෙන් දැන හැඳින ගන්න කියනවා බාලයාගේ ලක්ෂණ. බාලයා මේ වයින් සමන්විතයි කියලා දැන හැඳින ගන්න කියනවා. ඒ වගේම තේ තයෝ ධම්මා අබිනිව්‍යජ්ජත්වා යේහි තීනි ධම්මේහි සමන්නාගතෝ පණ්ඩිතෝ වේදිතබ්බෝ. ඒ වගේම මේ ඒ කියන බාලයා තුල දකින්න තියෙන ධර්ම කරුණු තුනෙන්ම නික්මිච්ච ස්වභාවයකින් හැදිච්ච ධර්මතා තුනක් තමයි පඬිතයට තියෙන්නේ. මොකෙන්ද? බයෙන්, උපද්‍රව වෙන ස්වභාවයෙන්, කරදර වෙන ස්වභාවයෙන් නික්මිච්ච ධර්මතාවයක පිහිටලයි පඬිතයා ඉන්නේ. තේ තයෝ ධම්මේ සමාදාය වත්තිස්සමාති. ඒ පඬිතයා වාසය කරන්නේ මේ තුන් ආකාර කරුණු සමාදම් වෙලා. එනිසා ඔබ හික්මෙන්න ඕනේ මම එහෙම කෙනෙක් වෙනවා කියලා. ඒවං හි වෝ සික්කිතබ්බං. ඒ නිසා මහණෙනි ඔබ හික්මෙන්න ඕනේ මම මේ තුන් ආකාර ධර්ම වලින් සමන්විත වූ පඬිතෙක්ම වෙනවා කියලා. එතකොට පින්වතුනි ඒ අනුශාසනාව ඒ විදිහටයි බුදුරජාණන් වහන්සේ අවසන් කරන්නේ. ඉතින් ඒකි පැහැදිලිව පෙන්වන්නේ මොකක්ද එහෙනම්? මේ බාලයෙක් විදිහට කාලය ගෙවන එක අතහැරලා පඬිතෙක් වෙන්න උත්සාහ කරන්න. ඉතින් පින්වතුනි මේ කාරණාවේදී ඔබට හිතෙන්නේ මොකද්ද? හිතෙනවද තවත් බාල ලක්ෂණ එක්කලා ජීවිතේ අරන් යනවා කියලා? වටපිටේ විතරක් ලස්සන කිරීම ප්‍රමාණවත් කියලා හිතනවද? අලංකාරමත් පින එකතු කරගෙන ජීවිතේ කරගන්න ඒක වටිනවා. ඒක වරදක් නැහැ. ඒක කොහොමදත් කරන්න ඕනේ. නමුත් අපිට අර බාල ලක්ෂණ තිබුණොත් දුකක් කරදරයක් එන වෙලාවට ඒ කරදර බහුලභාවය අපේ හිත විසින් වෙලා ගන්නවා. එතකොට අපිට බය ඇති වෙනවා මොනවා වෙයිද කියන බය එනවා. ඒ නිසා පඬිත ලක්ෂණය එහෙම වෙන්නේ නැහැ. නියම පඬිතෙක් වෙන්න උත්සාහ කරන්න හිතෙන්නේ නැද්ද ඔබට? මැරෙන්න පෙර ආතුව යම්කිසි උත්සාහයක් ඔබ ඒ වෙනුවෙන් ගත යුතුයි කියලා මට හිතෙනවා මේ දේශනාව අහද්දී ඔබට ඇති වේවි එහෙම අදහසක්. ඒ නිසා ටිකක් විමසන්න හිතේවි. අනේ කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම පඬිතෙක් වෙන්නේ විග්‍රහ කරගන්න ඕනේ අපිට. මං මුලදීත් කීවා මුලදීත් පෙන්නවා ඒ විග්‍රහය බොහොම සංකීර්ණයි. බොහොම ගැඹුරුයි. නමුත් සරලව බිඳුවෙන් බිඳුව ප්‍රවේශ වෙලා ඒ අනුව කටයුතු කිරීම ආරම්භන්නේ නම් එහි ඇති සංකීර්ණ බවකුත් නැහැ. ජීවිතයක ප්‍රායෝගිකරණයකට ලක් වුණොත් ඒවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය අනුශාසනාවන් වලට ඔබ යොමු විය යුතුමයි. නමුත් ඒට පුංචි ප්‍රවේශයක් මා පෙන්වා දෙන්නම්. මේ සඳහා හොඳ උදාහරණයක් අපිට ගන්න පුළුවන්. අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනා වූම සූත්‍ර දේශනාවක් තිබෙනවා මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි පඤ්ඤාසකයේ තියෙනවා සූත්‍රයක් බහුධාතුක සූත්‍රය කියලා. මේ බහුධාතුක සූත්‍රය ආරම්භ කරන තැන බුදුරජාණන් වහන්සේ මේ කතාවම අවධාරණය කරනවා. මොකද්ද? යානිකානීචි භික්කවේ බයානි උප්පජ්ජಂತಿ. අපි මේ කතා කරපු කරුණ. සබ්බේතානි බාලතෝ උප්පජ්ජಂತಿ. බාලයටමයි එහෙම බයක් උපදින්නේ. ඒ වගේම යේකේචි උපද්දවා උප්පජ්ජಂತಿ සබ්බේතේ බාලතෝ. යම් කිසි බයක් වගේම උපද්‍රවයක් උපදිනවා නම් ඒකත් සියලුම දේ බාලයටයි. ඒ හැමතැනම නෝපණ්ඩිතෝ. පඬිතයට නෙවෙයි කියනවා. යේකේචි උපසග්ගෝ උප්පජ්ජಂತಿ සබ්බේතේ. යම් කිසි කරදරයක් වෙනවා නම් ජීවිතේට ඒ සියලු කරදර එන්නේ බාලයටයි නෝපණ්ඩිතෝ. පඬිතයට නෙවෙයි. කියලා අර උදාහරණෙම තනකොළ වලින් කරපු ගේ පිළිබඳව
උදාහරණෙම පෙන්වා දෙනවා. දීලා බුදුරජාණන් වහන්සේ ඒකෙත් පෙන්නනවා මෙන්න මෙහෙම කෙටියෙන් පෙන්නනවා පණ්ඩිතෝ භවිස්සාම විමංශකාති. හොඳට නුවණින් විමසලා පණ්ඩිතෙක් වෙනවා මම කියලා හික්මෙන්න කියනවා. ඒවං හිවෝ සික්කිතබ්බිකවේ සික්කිතබ්බා. මහණෙනි ඔබ මේ විදියටයි හික්මීම කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබේ ජීවිතේ හික්මවන්න ඕනේ පණ්ඩිතයෙක් වීම පිණිසයි කියලා කියනවා. දැන් බලන්න අපේ ජීවිතේ හික්මවන්නේ පණ්ඩිතභාවයක් පිණිසද බාල බවක් පිණිසද? ඒ පිළිබඳ අපිට ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා මේ අවබෝධය ඇති කර ගැනීමට රුකුල් වෙන පිටුවහල් වෙන පුංචි ප්‍රවේශයක් මා ඔබට ලබා දීලා මේ දේශනාව අවසන් කරනවා. මේක මගේ මූලික විච දේශනාවට අමතරව මේ දේශනාවෙන් අපිට ඇතිවිච්චි තෙදවත් බව අපේ හිතේ ඇතිවිච්ච යම් කිසි ඍජු භාවයක් තියෙනවා. දැන් අපි ලෑස්ති වෙන්න ඕනේ මේ පඬිතෙක් වීම පිණිස. ඉතින් අපිට පුංචි ගැටලුවක් එනවා. පුංචි නෙවෙයි ඇත්තටම මහත් වූ ගැටලුවක්. කොහොමද අපි මේ පඬිත ස්වභාවයට හිත තියන්නේ? ඒක බොරු පඬිතකමක් නෙවෙයි. ඒක වාචාලකමකට සම්බන්ධ වෙච්ච පඬිතකමක් වෙන්න බෑ. වාචාවලට සම්මායකතු වෙච්ච පඬිතකම. වාචා අනවශ්‍ය විදිහට පරිහරණය වෙනකොට ඒක වාචාලකම. නමුත් වාචා ල කතාව අයින් වෙලා වාචා ඉතිරි වෙනකොට ඒට ක්‍රමානුකූලව සම්මා වැඩපිළිවෙලක් ගෙනාවොත් ඒ සම්මා වාචා නේද පින්වතුනි? ඉතින් වචන විග්‍රහය එහෙම වුණාට ප්‍රායෝගිකත්වයේ කෙසේද කියලා අපි පැහැදිලි කරගන්න ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කුමන ආකාරයේ උපදේශද කියලා දැනගන්න මේ බහුධාතුක සූත්‍රයේදී අපේ පින්වත් ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් ඊකෙදි ප්‍රශ්නයක් අහනවා. විමසීමක් කරනවා. දැන් බලන්නකො විමසීමෙන් පඬිතෙක් වෙන්න කියලානේ කියන්නේ. නුවණින් විමසා පඬිතෙක් වෙන්න. ඉතින් ඒ නිසා ඒ මොහොතේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ආනන්ද ස්වාමින් වහන්සේ මේ විදියට. එවං උත්තේ ආයස්ම ආනන්දෝ ඒ අහගෙන හිටපු ආනන්ද ස්වාමින් වහන්සේ භගවන්තං ඒතදවොච්ච භාග්‍යතුන් වහන්සේගෙන් මෙහෙම විමසනවා. කිත්තාවතානුකෝ බන්තේ පණ්ඩිතෝ බික්ඛු විමංශකාති අලං වචනාති. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනාව කරන වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේට හිතිලා මේ විදියට භාග්‍යතුන් වහන්සේට සැලකරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොපමණකින් භික්ෂුවක් පණ්ඩිත වේද විමංශක වේද නුවණින් විමසන කෙනෙක් වේද කියලා කියන්න සුදුසු වෙන්නේ කොපමණකින්ද කියලා අහනවා. පැහැදිලිනේ. එතකොට අපේ ප්‍රශ්නේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. භික්ෂුවක් කියවහම මෙතන භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි ශාසනයට පැමිණිච්ච සියලු දෙනාට කියන්නේ ඒ වචනේ තමයි එතනදී. ශාසනය කියලා කියන්නේ සංසාර දුක දැකලා සංසාර දුකෙන් අත් මිදෙන්න ඕනේ කියලා කල්පනා කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේ විසින් පෙන්වා දෙනු ලබන ඒ උතුම් නිවන් මඟ සරණ යන්න ඒකාන්තයෙන්ම මම සූදානම් කියලා ඒ සූදානම හිතට ගත්තු කෙනාට සූදානම ගතට ගත්තු කෙනෙක් තමයි සිවුර දාගත්තු කෙනා. හිතට ගත්තු කෙනත් යම් කිසි ආකාරයක මේ මාර්ගයට සූදානම් බවක් තිබෙනවා. ඒ නිසා ඒ සසර බිය දැකගත්තු ස්වභාවය තුල අපිටද ඒ ආමන්ත්‍රණය ගැලපෙනවා පින්වතුනේ. පැහැදිලිනේ. ඒ නිසා ඒ අමතන්නේ ඔබටත් එක්කයි. කොහොමද මේ ශාසනයට ප්‍රවේශ වෙච්ච කෙනා පඬිත කෙනෙක් වෙන්නේ? ඒකෙදි බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යතෝකෝ ආනන්ද මේකෙදී බික්ඛු ධාතු කුසලෝච හෝති. එයා හරි දක්ෂයි කියනවා මේ ලෝකය ධාතු වශයෙන් බලන්ට. මොනවා වශයෙන් බලන්නද පින්වතුනි? ධාතු වශයෙන් බෙදලා බලන්ට දක්ෂයිලු.
මේ ලෝකය එයා දකින්නේ ධාතු සමුදායක ඒකරාශීත්වයක් හැටියට. මිසක ලෝකයට අරක මේක අරයා මෙයා කියන්නේ යන්නේ නෑ යා. එයාගේ අවබෝධයක් පිහිටලා තියෙනවලු ලෝකයේ යනු ධාතු සමූහයක ඒකරාශීත්වයක්ය කියලා. පැහැදිලිද කියන දේ? මූලික ස්වභාව ලක්ෂණ රාශිගත වෙච්ච තැනක් තමයි ඔය තියෙන්නේ කියනවා මිසක එකට අරකය මේකය අරයය මෙයාය කියන්ට යන්නේ නැත. අරක තිබුණොත් මේක තිබුණොත් අරක මේක මුල් කරගත්තු දුක ඉතිරි වෙනවා අපිට. ඒ නිසා අරක මේක මුල් කරගත්තු දුක බය විදිහට මතුවෙයි. තැති ගැනීමක් විදිහට මතුවෙයි. උපද්‍රවයක් දැන් අරකට මේකට වෙනසක් වෙන්න බෑ ඒක අපිට උපද්‍රවයක් වගේ පේනවා. අරක මේක අරයට මෙයාට සිද්ධ වෙන වෙනස්කම් අපිට කරදරයක් වගේ පේනවා. ඒ නිසා අරක මේක අරයා මෙයා වෙනුවට මෙයා දකිනවා ඒ හැම තැනක්ම ධාතු සමුදායකින් නිර්මාණය වෙලා පෙනෙන්නා වූ චිත්‍රයක් එතන තියෙනවා. යම් කිසි නිර්මාණයකටයි මේ අපි හසු වෙලා ඉන්නේ. ඒ නිර්මාණය අර ධාතු සමූහයේ ඒකරාශීත්වය තුලින් පිළිඹු වෙන්නක් මිසක ඒ පිළිබිඹුව යථාර්ථයක් නොවේ. එනිසා අපි මේ හසු වෙන්නේ පිළිබිඹුවකට. පිළිබිඹුවක් නිසා අපේ හිතේ ගොඩනගෙන්නා වූ රාග දේශ මොහ තුලයි මේ දුක හටගන්නේ කියලා පේන්න පටන් ගන්නවා. ඒ නිසා පඬිත බව ටිකක් අන්න එහෙම ගැඹුරු තැනකට යනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙම නැත්නම් මෙහෙමත් වෙන්න පුළුවන් මහණෙනි. එයා ආයතන කුසලෝච හෝති. ධාතු මට්ටමටම විග්‍රහ කරගන්න බැරි නම් ආයතන මට්ටමින් බෙදා බලන්න දක්ෂයි කියනවා. ඒ කියන්නේ මේ ඇස සම්බන්ධ කරගත්තු කන සම්බන්ධ කරගත්තු නාසය දිව ශරීරය මන කියන ආයතන 6ක ක්‍රියාකාරීත්වයක් තුලින් ලෝකයේ සම්පූර්ණයෙන්ම දකිනවා. එතකොට බාහිරින් තියෙන ලෝකයක් නෙවෙයි යා බලන්නේ ඇසේ ඇතිවිච්ච ඇසේ ආපාතනය විච්ච යම්කිසි ආලෝක කිරණ ශක්තියක් නිසා හටගත්ත පෙනීම් ස්වභාවයක් තමයි ඔය තියෙන්නේ කියලා එයාට සිහිය පිහිටව ගන්න හැකියාව තියෙනවා. පැහැදිලිද මං කියන දේ? ඇසට යමක් දකින්නකොට ඇසට පැමිණිච්චි වර්ණ ස්වභාවය මුල් කරගෙන ආලෝක ස්වභාවය මුල් කරගෙන ඒ ඇති වුණා වූ පිළිබිඹුව යම්කිසි මිම්මකට පත් කරගන්නවා මේ ඇස විසින්. ඇසයි එතකොට මනලා කියන්නේ මේ තරමට ආලෝකය තීව්‍රයි මේකේ. මේ තරමට මේ වර්ණය පැහැපත් බව තියෙනවා. එතකොට ඒ කියන දේවල් එකතු කරගෙන මනසින් තමයි හදාගන්නේ. එහෙනම් ඔය අරක තමා මේක තමා අරයා තමා මෙයා තමා කියලා. එතකොට පඬිත බව කියලා කියන්නේ එතන මේ ඇහැක ක්‍රියාවලිය හේවත් ආයතනික වශයෙන් සිදුවිච්ච ක්‍රියාදාමයක් නේද මේ තියෙන්නේ කියලා එය දකින ස්වභාවයයි පඬිත බව කියලා කියන්නේ. ඒ විදිහට අනිත් ආයතන පිළිබඳවත් බෙදලා බලන්න හැකියාවක් බෙදා බැලීමේ ශක්තියක් විශේෂ කොට බෙදා දර්ශනයකට හසු කර ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ තමයි විදර්ශනාත්මක කුසලයක්. මොකද්ද? ආයතන කුසල කියලා කියනවා ඒකට. ඒ නිසා මේවා විග්‍රහ කිරීම ඉගෙන ගැනීම අපි හිමින් කරමු. හැබැයි අපිට මේ දේශනාව තුළ අමතරත් වශයෙන් තමයි මේ ටික පැහැදිලි කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එහෙම බැරි කෙනෙකුට මේක පටිච්ච සමුප්පාද කුසලයේ වශයෙන් උත් ගන්න පුළුවන් කියලා. පටිච්ච සමුප්පාද කුසලෝච හෝති කියලා දේශනා කරනවා. ඒ කියන්නේ ප්‍රත්‍ය අනුව ඒ සමව උප්පන්න වෙන ධර්මතා පෙළ ගැස්මක් මේකේ තියෙන්නේ කියලා. මොකද්ද පින්වතුනි? ප්‍රත්‍ය කීවේ උපකාරක දේවල්.
උපකාරක දේවල් සමූහයකගේ එකතුවීමෙන් සකස් වෙන උපදින වූ පිළිඹිබුවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ප්‍රත්‍ය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. ඒ ප්‍රත්‍ය කොටස් දෙකකට මූලිකව බෙදෙනවා. මූලිකව හේතු වෙන උපකාරක වෙන මූලික උපකාරක වෙන ප්‍රත්‍යයට හේතු ප්‍රත්‍ය කියනවා. සහයෝගයට ඒ මූලිකත්වයට සහයෝගය ලැබලා දෙන අනිත් ඒවා සාමාන්‍ය ප්‍රත්‍ය කියන වචනෙන් හඳුන්වනවා. එතකොට මූල ප්‍රත්‍ය ස්වභාවය හේතු ප්‍රත්‍ය කියලා. ඒකත් ප්‍රත්‍යක් තමයි උපකාරක දෙයක්මයි. ඒ උපකාරක දේවල් අතුරින් මූලිකත්වයේ ගන්නා හේයින් මූල ප්‍රත්‍ය හේවත් හේතු ප්‍රත්‍ය කියලා කියනවා. එතකොට ඒකට අයිති වෙනවා ලෝභ මූලද, දේශ මූලද, මෝහ මූලද කියන ස්වභාවය. එතකොට ඔබ දන්නවනේ හැමතිස්සෙම ලෝභ මූලික දේවල්, දේශ මූලික කරගෙන, මෝහය මූලික කරගෙන කිය වචනේ අපිට නිතර පාවිච්චි වෙනවා සූත්‍ර ධර්මවල. ඒක මූල ස්වභාවයයි. ඒත් එක්කලා බැඳෙන්නා වූ අනිකුත් හේතු ගොඩයි මෙතන. විවිධ දේ නිර්මාණය වීමේදී විවිධ හේතු එක රාශී වීමක් තියෙනවා. ඇත්තට මේවා හේතු කියලා කිව්වට අපි හේතු නෙමෙයි. හේතුව වෙන්නේ ලෝභද, දේශද, මෝහද කියන එක. අනිකුත් උපකාරක දේ නිසා ඒවට කියන්නේ ප්‍රත්‍ය. ඒ නිසා හේතු සහ ප්‍රත්‍ය කියන දේ හොඳට තේරුම් අරගන්න ඕනේ. ඒ හේතු ප්‍රත්‍ය සංකලනය වෙනකොට නිර්මාණය වෙන පිළිඹුවට තමයි uppන්න වෙන දේ කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍ය වෙන දේත් uppන්න වෙන දේත් එකතු කරන ධර්මතාවයට අපි කියනවා ප්‍රත්‍ය සමුප්පන්න ස්වභාවය කියලා. පටිච්ච සමුප්පාද ස්වභාවය. ඉතින් ඒක විග්‍රහ කරන්න ඕනේ වෙනම කුසල ශක්තියක් ඒකේ මතු කරන්න පුළුවන් පින්වතුනි මේ සියලුම බය නැති වෙන ආකාරයට. හැම බයක්ම නැති වෙනවා. ඒ කාන්ත සත්‍යයක් නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැම උපද්‍රවයක්ම අවසන් වෙනවා එකකින්. හැම කරදරයකින්ම නිදහස් වෙනවා පින්වතුනි මේ විමසීම සිදු කරලා අපි ඒ විමර්ශන ස්වභාවයම ජීවිතයේ කරගෙන ඒ පඬිත ස්වභාවයටපත් වුණොත්. ඒ නිසා මේ විදිහේ ගාම්භීර විමසීමකින් යුක්ත වූ ඒ වගේම පඬිත බවකින් යුක්ත වූ කෙනෙක් බවට පත් වෙන්න එයයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු හික්මීම වෙන්නේ. ඒවන් සික්කිතබ්බා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තව කාරණාවක් දේශනා කරනවා. එහෙමත් නැත්නම් ඨාන කුසලෝච හෝති. බුදුරජාණන් වහන්සේගේ දසබල ඥාන අතර එක ඥානයක් තමයි ඨානංච ඨානතෝ අට්ඨානංච අට්ඨානතෝ යතා භූතං පජානාති. ඒ තමයි බුදුරජාණන් වහන්සේට මේ දසබල ඥාන අතර විශේෂ පළවෙනි ඥානයක් තියෙනවා. වෙන්න පුළුවන් දේට කියනවා ඨාන. වෙන්න බැරි දේට කියනවා අට්ඨාන කියලා. එතකොට ඨාන අට්ඨාන දෙක එකතු කරුවාම ශබ්ද වෙන්නේ ඨාන ඨාන. ඨාන අට්ඨාන ඨාන ඨාන. එතකොට ඨාන කියලා තමයි ශබ්ද වෙන්නේ. එතකොට අපිට හිතෙන්නේ නිකන් එකම වචන දෙපාරක් ඨාන කිව්වා වගේ. එහෙම නෙවෙයි මේක. ඨාන කුසල කිව්වහම ඉතින් තේරුම් ගන්න බැරි ඒකනේ අපි ඇහෙන දෙයට අහු වෙනවා. ඨාන කිව්වා එහෙනම් එකම වචන දෙපාරක් කිව්වා. නෑ අපි මේවා බෙදන්න දක්ෂ නෑ. සංදියක් මේ තියෙන්නේ. ඒ සංදිය විසන්දි කරන්න දක්ෂයෙක් ඕනේ. ඒ භාෂාව පිළිබඳ දක්ෂයෙක් ඕනේ සංදිය විසන්දි කරලා බෙදලා දක්වන්න. ඒ නිසා මේ ධර්මය පිළිබඳ භාෂාව පාලි භාෂාව පිළිබඳ ඉගෙන ගන්නට අපිට බැරුව ගියා. අපි ඒකෙන් බැහැර කෙරෙව්වා. නවීන පන්නේට හුරු වෙච්චි විවිධ ශාස්ත්‍ර අධ්‍යාපන රටාවන් අපිව ක්‍රමානුකූලව ගිහි සමාජය තුලින් මේ පාලි ආදී භාෂාවන්ගේ අධ්‍යයනය නැවැත්තුවා. අභිධර්මාදී දේවල් උගන්වන එක නැති කරලා දැම්මා. ඒ වෙනුවට වාණිජ වටිනාකම් පෙන්වා දෙමින් විවිධ විෂයධාරාවන් හඳුන්වා දුන්නා. ඒ වාණිජමය විෂයධාරාවන් ඉගෙන ගැනීම වරදක් නෙවෙයි මා කියන්නේ. තාක්ෂණික විෂයධාරාවන් ඉගෙන ගැනීමම හරි වටිනවා. ඒ වුණාට ඇයි අපේ මේ අපිට තිබිච්චි මහා උරුමයක් අපි තුලින් ගිලිහිලා යන පැත්තකට මේ භාෂාව පිළිබඳ දැනුම අපි අයින් කරගත්තේ. ඒක අපි කරගත්තු හානියක්. ගිහි සමාජයෙන් අයින් වුණා විතරක් නෙවෙයි.
දැන් අපිට පේනවා පැවිදි සමාජයනුත් ඒක අයින් කරන්න පිඹුරුපත් සැකසෙමින් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක වීම ආරම්භ වෙමින් තිබෙනවා. ගෞරවනීය පින්වත් මහා සංඝරුවනට අධ්‍යාපන රටාව තුළ අර ගිහි අය ඉගෙන ගන්න විෂයධාරා කොටස විතරක් ඉගැන්වෙන තැනකට මේවා මගහැරලා විෂයධාරා තෝරාගත හැකි තැනකට අද මේවා සම්බන්ධ වෙමින් තියෙනවා. ඉතින් මේ වගේ විශාල අනතුරක් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වගේ උත්තම වූ ශාස්ත්‍රූවරයෙකුගේ ධර්මය අපිට හෙමින් අහිමි වීමක්. මොකද ඉගෙන ගන්න කීප දෙනා විතරක් මේක කියන්න ගත්තාම අනිත් අය ඒගොල්ලන්ට සමච්චලයට පාවිච්චි කරනවා පඬිතුයන්ගේ පඬිතකම් අපිට ඕනේ නැහැ. ඇයි මේකේ තියෙනවනේ විභාග වලටත් නමක් දෙනවා පඬිත විභාග කියලා. එතකොට මධ්‍යම ප්‍රාචීන ප්‍රාරම්භ පණ්ඩිත රාජකීය පණ්ඩිත ඒ විදිහේ විභාග කරන්න බැහැ මේ භාෂාවන් අධ්‍යයනයකින් තොරව. එතකොට මේ වගේ තැනකදී අර ටාන කුසල කිව්වම ටාන් කුසල කිව්වා වගේ නිකන් ඔහේ අපි ගන්න එක බෙදලා බලන්න ශක්තිය අපිට නැති වෙලා. ඒ නිසා ටාන කියලා කියන්නේ ටාන විසන්දිනු ටාන අට්ඨාන. මේකේ තේරුම ගන්න බුද්ධ ධර්මයට සූත්‍ර දේශනා අතුරට ගිහිල්ලා බලපුවාම අපිට මුණ ගැහෙනවා අට්ඨාන පාළිය. ඒකත් මේ බුද්ධ දේශනාවේ සුවිශේෂී ගැන්වීමක්. ඒ අට්ඨාන පාළියේ පෙන්නනවා වෙන්න පුළුවන් දේ හැටියටත් වෙන්න බැරි දේ හැටියටත් භාග්‍යතුන් වහන්සේට ඒ ආකාරයෙන්ම අවබෝධයක් තියෙනවා. අන්න ඒ අවබෝධයේ අනුව සරණ යමින් ඒ අවබෝධය පිහිට කරගෙන ඒ අවබෝධය මග කරගෙන ඒ අවබෝධයට අනුව ගමන් කරමින් අපි ඒ අවබෝධය හොඳට ශ්‍රවණය කරලා ඒ අවබෝධය හොඳට ධාරණය කරගෙන අපේ වචන මාලාවට ඒකතු කරගෙන අපේ විමර්ශන බුද්ධිය තෙන්ට යොදන්න ඕනේ. විමර්ශක. එහෙම කරාම අපිට පන්ති ස්වභාවයක් බෙදීම සම්බන්ධයෙන් ඇති කර ගන්න පුළුවන්. ටාන කියලා කියන්නේ වෙන්න පුළුවන් දේ, අට්ඨාන කියන්නේ වෙන්න බැරි දේ. ඉතින් අපිත් උත්සාහ කරන්න ඕනේ නම් මේක වෙන්න පුළුවන් දේ මොකද්ද, මෙතන වෙන්න බැරි දේ මොකද්ද කියලා සොයා බැලීමේ කුසලතාවයකට හිත පිහිටවනවට කියනවා මේ පඬිත ස්වභාවයක් කියලා. එයත් බොහෝම වටිනා දෙයක් මින්වතුනි. ඔය එන කරදරද, ඔය එන විපත්ද, ඔය එන උවදුරුද සියල්ල, ඔය එන බය සියල්ලගෙන්ම මිදෙන්න ඒ කායන ක්‍රමවේදයක් ඒ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එත්තාවතාකෝ ආනන්ද පණ්ඩිතෝ බික්කු විමංසාකාති අලං වචනායති. ඔය පණ්ඩිතයෙක් වෙනවා කියලා කියපු එකට ඔය වචනෙට අර්ථය එයයි කියලා. ඒ නිසා පින්වතුනි අද දවසේ මේ දායකත්වයේ දරලා මේ උතුම් ධර්ම දේශනාව ලංකාවාසී ලෝකවාසීන් වෙනුවෙන් දායකත්ව ධර්ම දේශනාවක් වශයෙන් ඔබට ලබලා දෙන්න කටයුතු කිරීම අති මහත් වූ පුණ්‍ය ධර්මයක් සේම මහත් වූ කුසල ශක්තියක්. එතකොට මේ පුණ්‍ය ධර්මය, මේ කුසල ධර්මය මේ ඉදිරිපත් වූ පින්නතුන්ගේ අරමුණු පරිදි අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා අපවත් ශාසනයත් ලෝකයත් ආරක්ෂා කරන සකල විද සියලු දෙව්බඹ පිරිසටම අනුමෝදන් කරවීමට. ඒ සියලු දෙව්බඹ පිරිසම මේ උතුම් ධර්ම ශක්තියට දායකත්වය අපිට සපයලා උන්වහන්සේලා ඒ දෙවි දේවතාවුන් වහන්සේලා තුලද ඒ ධර්ම ශක්තිය ගොඩනගා ගනිමින් දෙදවත් වේවා බලවත් වේවා සියලු දුක් කෙලවර කරන අමෘත මහා නිර්වාණ අපේක්ෂාව පිණිස ලෝක ආමිෂය දුරු කරගන්නට ලෝක ආමිසං පජහේ සම්තිපෙක්කෝති සාන්ත පදේ අපේක්ෂා කරගෙන ලෝක ආමිෂය දුරු කරගන්නට දෙවි බඹුන්ටත් මේ පින උපකාරක ධර්ම ශක්තියක් වේවා කියලා අපි සාදු කියමු. ඒ වගේම බලාපොරොත්තු වෙනවා මේ ධර්ම ශ්‍රවණය සඳහා මේ අයව මේ ධර්ම දාණයට යොමු කළා වූ ගෞරවනීය මහා සංඝරුවනගේ අනුශාසනාවන් ලැබීම හේතු වුණා. ඒ නිසා ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන්ද මේ පින් අනුමෝදනා කරමි. උතුම් ධර්මයේ වහවහ අවබෝධ වෙන්න ඒ ස්වාමින් වහන්සේලාටත්
හේතු වාසනා වේවා කියලා මේ පින් අනුමෝදනා කරනු ලබනවා. ඒ වගේම මේ පින්නතුන්ට ජීව ශක්තිය සපයලා දුන්න මේ පින්නතුන්ගේ ජීවිතවලට ලේ කිරි කරලා ඒ ලේ කිරි කඳුළු තමන්ගේ ජීවිතයේ බවට පත් කරවපු දහඩිය මුගුරු අගුරවලා ඒ දහඩිය මුගුරු තමන්ගේ ජීවිතයේ බවට පත් කළා වූ ආදරණීය දෙමාපියන් පිරිස සිහිපත් කරගන්නවා. ඒ අතර මිය පරලොව ගිය දෙමාපියන් මූලික කරගෙන පින් අනුමෝදනා කරන්නට සූදානම් වෙනවා. මිය පරලොව ගිය තම ඥාති හිතයිසීන් සිහිපත් කරගෙන පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දේශනාවේ දායකත්වය ලබා ගනිමින් විශේෂයෙන් මේ සඳහා පින් අනුමෝදනාවක් එකතු කරනවා. දඩල්ලගේ පද්මිනී මහත්මිය විසින් මෙහි දායකත්වය දරන අතර ඇය විසින් තමන්ගේ දුසිලින් ඕන ආදරණීය මෞතුමිය සිහිපත් කරලා පින් අනුමෝදනා කරනවා. ඒ වගේම ආදරණීය පුංචි සිඤ්ඤෝ පියතුමාණන්ට මේ පින් අනුමෝදනා කරනවා. ආදරණීය අම්මේ තාත්තේ ඔබ දෙපළට මේ සම්බුද්ධ ශාසනය තුල අපිට ලබා දිය හැකි පිනද ඉක්මවා යන කුසලයකට මඟ පාදන උතුම් ධර්මයක් අපි අද ලෝකයට තිලින කළා. ඔබට සාදු කියා අනුමෝදන් වෙන්නට ආරාධනා කරනවා. එහෙමනම් දුසිලින් ඕනා මෑණියන් වහන්සේ පුංචි සිඤ්ඤෝ පියාණන් වහන්සේ ඔබලාට මේ පින් අනුමෝදන් කරන දියණියගේ මේ පිනට සාදු කියා අනුමෝදන් වන්න. ඔබට අජර අමර අමෘත මහා නිවනම අත්පත් වේවා. ඒ වගේම අද ධර්ම දාණයට දායකත්වයේ සපයලා තමන්ගේ ආදරණීය පියතුමාට පින් අනුමෝදනා කරන්න බලාපොරොත්තුෙන් දායකත්වයේ ලබා දෙනවා නයනා නිශාමලී මහත්මිය. W ආතර් ප්‍රනාන්දු ආදරණීය පියතුමාට මේ පින් අනුමෝදනා කරනවා. පියතුමනි ඔබත් සදා සැනසීමේ මඟ විවර කරගෙන උතුම් නිවනින් සැනසෙන්ට මේ ධර්ම දානමය පින ඔබට හේතු වාසනා වේවා කියලා නයනා දියණිය විසින් පින් අනුමෝදනා එකතු කරනවා. ඒ වගේම අද දවසේ මේ දායකත්වයේ දරන්නට සහයෝගය ලැබලා දෙනවා නිරෝෂා ප්‍රසාදි මහත්මිය විසින් තමන්ගේ ආදරණීය මිල්ටන් රණසිංහ ආදර පියතුමාට පින් අනුමෝදනා කරමි. පියතුමනි ඔබගේ නිරෝෂා දියණිය විසින් ඔබගේ ප්‍රසාදි දියණිය විසින් ලබා දෙන මේ පින ඔබත් සාදු සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒ පිනෙන් ඔබට අජර අමර අමෘත මහා නිවනම විවර වේවා. ඒ වගේම අද දවසේ මේ පින්කමට දායකත්වයේ සපයන්න කටයුතු කරලා තිබෙන්නේ දිනුෂා පොන්සේකා. අද දවසේ මෙම දායකත්වයේ සපයා දෙන්න කටයුතු කරලා තිබෙන පිරිස අතර දිනුෂා පොන්සේකා මහත්මිය තමන්ගේ ආදරණීය සංජීව පොන්සේකා පියතුමාණන්ට පින් අනුමෝදනා කරමින් මේ සඳහා එකතු වෙනවා. පියතුමනි පොන්සේකා පියාණනි ඔබට මේ පින් ලබා දෙන දිනුෂා දියණියගේ පින සාදු සිතින් අනුමෝදන් වෙත්වා. ඔබටද අජර අමර අමෘත මහා නිවනම අත්පත් වේවා කියලා සාදු කියනවා. ඒ වගේම සම්බන්ධ වෙනවා සාරංගී උමයංගනා මහත්මිය විසින් ටී ඩේවිඩ් සිඤ්ඤෝ ආදරණීය පියතුමාණන්ට පින් අනුමෝදනා කරමින් මෙහි දායකත්වයේ දරනවා. ඒ නිසා ඩේවිඩ් සිඤ්ඤෝ පියාණනි ඔබට ආරාධනා කරනවා ඔබගේ සාරංගී දියණියගේ උමයංගනා දියණියගේ මේ පිනට සාදු සාදු සිතින් අනුමෝදන් වෙන්න. ඒ තුලින් ඔබටද අජර අමර අමෘත මහා නිවනම අත්පත් වේවා. මේ ප්‍රාර්ථනාවන් වගේම ඒ මිය පරලොවගේ ඥාති වන තවත් යම් පිරිසක් මේ අයගේ ජීවිතවල නම් සඳහන් නොකලා වූ අය අතර සිටිත්නම් ඒ සියලු ඥාතීන්ටද හිතයිසීන්ටද මේ පින අත් වේවා, සැපවත් වේවා, සියලු දෙනා සුවපත් වේවා, උතුම් නිවන් මගම විවර වේවා කියලාත් සාදු කියමු. ඒ වගේම මේ පින්වතුන්ගේ දායකත්වය සමග සුජීවත්ව සිටමින් එක්කාසු වෙන්නා වූ වැඩිහිටි තවත් මව්වරු හෝ පියවරු වෙද්ද ඒ හැම දෙනාටද ඥාති වැඩිහිටි අය වේද ඒ හැම දෙනාටමද පවුල්වලට සම්බන්ධ අයගේ දෙමාපිය ආදී අය සිටිද්ද ඒ සියලු දෙනාටද
දීර්ඝායුෂ සැලසේවා, නිරෝගී සම්පන්නිය සැලසේවා, උතුම් ධර්ම අවබෝධයම වේවා කියලත් සාදු සිතින් අනුමෝදනා කරනවා. ඒ වගේම මේ සහසම්බන්ධ වුණ පින්වත් පිරිස සමග මේ දායකත්වයේ දරු දඩල්ලගේ පද්මිනී මහත්මිය, නයනා නිශාමලී මහත්මිය, නිරෝෂා ප්‍රසාදී මහත්මිය, ඒ වගේම දිනුෂා පොන්සේකා සහ සාරංගි උමයංගනා මහත්මීන් සියලු දෙනාටද මේ පින් අනුමෝදනා කරනවා. ඒ අය මේ ලබා දුන්නු දායකත්වයට තමන්ගේ පවුල් වලට සම්බන්ධ සියලු දෙනාගේ ජීවන ගමන සාර්ථක වේවා. පවතින මේ හැම උවදුරු වලින්ම, හැම බයකින්ම, හැම උපද්‍රවයකින්ම නිදහස් වෙන මඟ විවර වේවා. සැබෑම මගම විවර වෙලා ඒ සියලු බයෙන් නිදහස් වෙන්න, සියලු උපද්‍රවයන්ගෙන් නිදහස් වෙන්න, සියලු කරදර වලින් නිදහස් වෙන්න හැම කෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම උතුම් වූ අජර අමන අමෘත මහා නිර්වාණගාමී පටිපදාවට උතුම් පාරමිතා ධර්මයක් බවට මේ ධර්ම දානමේ පාරමිතාව ඒකාන්තයෙන්ම හේතු වේවා, වාසනාව වේවා කියලත් සාදුකාර පවත්තන්න. ඒ වගේම මේ සඳහා උපකාර කළා වූ, සහයෝගය දැක්වා වූ නන් අයුරින් විවිධ සහයෝගයන් දුන්න සෑම දිනාටමත් මේ පින් අනුමෝදනා කරනවා. ඒ හැමද ඒ වගේම ලංකාවාසී ලෝකවාසීන් හැටියට මේ ධර්ම ශ්‍රවණය අද දවසේ සිදු කරන්නා වූ ඔබ හැම දිනාටද මේ උතුම් පින් කුසල ධර්මයේ අනුමෝදනා වීමෙන් හැම දිනාගේම ජීවන ගමන යහපත් වේවා, සැපවත් වේවා. උතුම් නිවන් මඟම පූර්ණේ කරගන්න ලැබෙන මහඟු අනුග්‍රාහක ධර්මයක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ කුලියාපිටිය කඹලෑවත්ත දහම්සෙවන සදහම් නිකේතනයේ අනුශාසක පූජ්‍යපාද අඹගහලන්දේ අරිය විමල ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි.